ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සීලේ සමාදන් වීම කියන්නේ සතුන් මැරීමෙන් වළකීම නම් වූ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් වෙමි සිල්පදයේ සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් වෙමි සිල්පදයේ සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් වෙමි සිල්පදයේ සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් වෙමි සිල්පදයේ සමාදන් වෙමි මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් වෙමි සිල්පදයේ සමාදන් වෙමි උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මෙම සීලය මා සමාදන් වූ මෙම සීලය ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 පළමුවෙන්ම මාහතුතුම් ශ්‍රී සද්ධර්ම කියාදී උතුම් පැවිදි බව ලබා දුන් ගේ ගුරු දේවෝත්තම පින්වත් ස්වාමීන් වහන්සේ අපගේ নমස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි අදත් ඔබ මේ සූදානම් වන්නේ අපගේ ශාස්ත්‍රඥ මහත්මිය විසින් දේශනා කොට වදාළ ඒ උතුම් සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරන්න. පින්වත්නි බුදු කෙනෙක් මේ ලෝකයේ ස්වභාවය අවබෝධ කරලා දේශනා කරනකම් මේ ලෝක සත්වයින්ට මේ ලෝකයේ ස්වභාවය මොකක්ද කියලා හරියට තේරුම් ගන්න බැහැ. දැන් සාමාන්‍ය ලෝකයේ අය අහලා තියෙනවා නේද කියනවා අනේ බං උඹ කවුද ගණන් ගන්නේ මේ සුගතියක් මෙහි තමයි. දිව්‍ය ලෝක කියන්නේ මෙහි. අපාය කියන්නේ මේ ඔය ඔක්කොම මෙහි තමයි තියෙන්නේ. ඔය කියනවා කවුද විශ්වාස කරන්නේ? ඔය ඔක්කොම මේ අර පේන්නේ නැද්ද බං අර හිතන්නේ කොළඹ හතේ.
ඔය ඉන්නේ සුගතියේ. ඔය ඇමරිකාවේ ඉන්න අය. ඔය ඉන්නේ සුගතියේ කියන. අර බලපල්ලා අර සැප විඳින්නේ. ඕක කියන දිව්‍ය ලෝක. ආයේ දුක් විඳින අය. දැකලා තියෙනවද? ඔය බලපල්ලා. ඔය ඉන්නේ ඔය අපායේ ඉන්න අය. ඕක තමයි ඔය අපාය ආයේ අමුතුවෙන් අපාය නෑ කියලා සාමාන්‍යයෙන් කියනවා. ඒතරේ කාගේ අවබෝධයද? නෑ ඒක අවබෝධය කාගේද? ඒකේ කියන මනුස්සයාගේ. දැන් මේ මනුස්සයා ලෝක අවබෝධ කරලා නෑ මේ මනුස්සයාට මේ මනුස්සයව අවබෝධ කරගෙන නෑ හැබැයි කියනවා. ඒක එක්කෙනාගේ එහෙම සමහර අය ඉන්න ඒ එක එක්කෙනා හිතන දේ දරන මතය එයාගේ අවබෝධය කියලා. හැබැයි එහෙම ගිහිලා ටික කාලයක් යනකොට කියනවා අනේ බලපංකො මටත් ප්‍රශ්නයක්. එයාගේ ජීවිතේ එන ප්‍රශ්න එයාට ලියා ගන්න හැබැයි කතාවට යනකොට ලෝකෙම අවබෝධ කරා වගේ කියනවා. ඒකට එහෙම සාමාන්‍ය හැබැයි බුදුරජාණන් වහන්සේ නම ලෝකෙට පහළ වෙන්නේ එහෙම නෙමෙයි. අරව නිකන් වචනෙට කියන්නේ. එයාට අකුසලයක් වෙනකොට එයාට විසඳ ගන්න තේරෙන්නේ නෑ. එයා හුල්ලනවා අනේ අරුන් අර එහෙමයි මෙහෙමයි කියලා. ලෝකය අවබෝධ කළා වගේ දන්නවා වගේ කියනවා. හැබැයි එයාට ප්‍රශ්න එනකොට එයාට ඒක විසඳ ගන්න තේරෙන්නේ නෑ. ඒක තමයි සාමාන්‍ය මනුස්සයාගේ ස්වභාවය. හැබැයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මේ ලෝකය අවබෝධ කරලා ලෝකයේ ස්වභාවය අවබෝධ කරගෙන ලෝකයට ධර්මයේ දේශනා කරනකොට මේ ලෝකෙ කිසි කෙනෙකුට හේතු සහිතව අනේ ඔය කතාව බොරු ඔය කතාව මේ කිව්වට කොහොම වෙන්න පුළුවන්ද කියලා හේතු සහිතව කියන්න බෑ. තේරුණාද කිව්වද? මොකද හේතුව බුදු කෙනෙක් මේ ලෝකයේ සියල්ල අවබෝධ කරලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න එක තැනකදී තියෙනවා එක ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි භාගතුන් මේ තපෝදා කියලා නදියක් තියෙනවා. මේක මේ වතුර රත් වෙලා තියෙනවා. අදටත් ඉන්දියාවේ තියෙනවා. තපෝදා කියන වතුර නේ මේකේ වතුර රත් වෙලා තියෙනවා. අපි කියන්නේ ඔය යනවනේ ලංකාවේ නුණු වතුර වලින් බලන්න යනවා කියන්නේ. යන්නේ වගේ එකක්. මේ වතුර රත් වෙලා තියෙන්නේ මේකේ මේ බ්‍රහ්මණයෝ ගිහලා මේකේ වතුර නානවා. ඒකෙන් පෙරිලා එන වතුර ටික ඊට වැඩි අඩු කුලේ කට්ටිය කියනවා. ඒකේ පෙරිලා එන ඉතුරු වතුර ටික ඊටතෝ නීච කට්ටිය යටම වතුර ටික වල තමයි නාන්නේ. කොහොම තමයි කට්ටිය නාන්න හදාගන්නේ. මොකද හේතුව ඒක විශේෂ වුණා. ඒකේ බාල්දියෙන් වතුර අරන් නාන්න පුළුවන් කාටද? උසස් කුලයේ අයට විතරයි. අනිත් පැයට නාන්න ඕනේ නම් ඒ යාලා නාල යන ඉතුරු වතුර ටිකෙන් තමයි නාන්න ඕනේ. ඉතින් ඕක එහෙම එකක් වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන්ට මේ තපෝදා නදී මේ වතුර රත් වෙනවා. හැබැයි අනිත් ලිංග වල එහෙම වතුර රත් වෙලා මොකද මේකට හේතුව කියලා. දැන් ඕක අපි කිව්වනම් මොකෝ කියන්නේ. ඕකට මෙහෙමනේ මේ නියුට්‍රල් එක ඇට හුණු ගල් තියෙන හුණු ගල් දිය වෙලා උඩට වතුර බුබුලු දානකොට ඒකත් එක රත් වෙනවා. ඕවම දහසක් කතන්දර කියනවා. දැන් හුණු ගල් දැක්කත් දැකලා කියනවා නෙමෙයි. ඒ අපේ දන්න හැටි. අපි හිතන හැටි. හැබැයි භාග්‍යතුන් දේශනා කළා පින්වත් මහණෙනි ඕක පටන් ගන්න හිමාලයේ මේ වතුර පාර. හිමාලයෙන් පටන් අරගෙන ඕක මේ පොළොව යටට ඒ වතුර පාර කිලා බහිනවා. අදටත් තියෙනවා නාමල් වෙන කියලා තියෙනවා. නාමල් වෙන ලංකාවේ ප්‍රසිද්ධ ගොඩක් තැන්වල තියෙනවා වතුර පාර මෙහෙම එනවා. ඇවිල්ලා ගලාගෙන ඇවිල්ලා එතනින් නතර වෙනවා. වතුර ටික යටට යනවා. ලංකාවෙත් එහෙම තැන් තියෙනවා. ඔය නාමල් වෙන තියෙනවා. ඒ ප්‍රසිද්ධ මම තැන් 3-4ක් මම දැකලා තියෙනවා. වතුර ටික නැහැ. ආයේ කිලෝමීටරයක් දෙකක් දුරින් කොහෙන් හරි වතුර පාරක් මතුවෙනවා. ඉතින් කියනවා මේ අතනින් ගිය වතුර පාර මෙතනින් තමයි මතුවෙන්නේ. කොහෙද ගියේ වතුර ඉතුරු ටික යන්නේ වතුර යටි. කිලෝමීටරයක් දෙක සමහරට ඊට වැඩි වෙන්න පුළුවන්. ඔය මාතලේ පැත්තේ ලංකාව විද්‍යා කරන අය කියන ඔය මාතලේ ටවුන් එක ওই පැත්තෙන් යනවලු ලොකු ගඟක් යනවා. ඒවා කියනවා. එතකොට මේකෙත් ඒ වතුර හිමාලයෙන් පටන් ගන්න වතුර ටික යනවලු පොළොව යටට. ගිහිල්ලා ඉවර වෙලා මේක නිරවල් දෙකක් මැද්දෙන් බීති දෙකක් මැද්දෙන් ගලාගෙන යනවා. නිරවල් බීති දෙකක් මැද්දෙන් ගලාගෙන එනකොට නිරේ ඒ කියන්නේ සීතලද රස්නේද? රස්නේ තියෙන නිරයන් මැද්දෙන් ගලාගෙන මේ වතුර පාර ආයේ මනුස්ස ලෝකෙ මතුවෙනකොට පින්වත් මහන් මේ වතුර රත් වෙලා. ඕක බුදු කෙනෙක්ගේ අවබෝධය. තපෝදා කියන මේ නදී වතුර රත් වෙන්න හේතුව ඒක කිව්වා. දැන් ඔන්න අපි හිටියා නම් දැන් ඔන්න ඕක හොයන්න පුළුවන්. අපි කොයි කැණි කොච්චර කරත්
අපිට ඔක තේරෙන්නේ අදටත් ඉන්දියාවේ ඒ වතුර ප්‍රශ්නේ හේතුව ඔන්න. එතකොට ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. එතකොට ඒ අවබෝධය භාග්‍යවතුන් වහන්සේට හංගපු දෙයක් නෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ ලෝක තල 31ක් තියෙනවා. මේ ඉරයි හඳයි ආලෝකමත් වෙන ලෝක තල 31ක් තියෙනවා. ලෝකවල 31ක්. සතර ආපාය, බ්‍රහ්ම ලෝක, සුගති දිව්‍ය ලෝක 6යි. ඔහොම විස්තර තියෙනවා. ඒකට මේ නේව සංඥා සංඥා ආකින බ්‍රහ්ම ලෝකයි ඒ ඔක්කොම එකතු කරලා 31යි. ওই 31 තලයේ වගේව 1000ක් තියෙනවා. ඒක එක ලෝක ධාතයක්. ඒ වගේම තව 1000ක් තියෙනවා. කෝටි සක්වලක් අහලා තියෙනවනේ. කෝටි සක්වලක් ලෝක තියෙනවා. ඒ කෝටි සක්වලක් වල බලය පැතිරෙනවා කියන්නේ ඒ වගේම කෝටියක්. 31 තල කෝටියක්. අපිට මේ තලයේ මේ මානව ලෝකයේ හැටියට දැකලත් නෑ. තලයක් ගැන කතා 31 තලයක් ගැන කතා කරන්නේ හිතා ගන්නත් බෑ. ඒක බුදු කෙනෙකුගේ අවබෝධය. ඒකට අපි සරණගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ අවබෝධ කරගන්නවා. කුඩේ අවබෝධය මෙච්චරයි කියලා අපිට ප්‍රමාණ කරන්න බෑ. ඒක මේ අපි හිතන මේ අපේ මේ පුංචි හිතට මේ කෙලෙස් සහිත හිතට හිතන අවබෝධයක සසඳන්න බෑ. ඒක අර බුද්ධ දේශනාවේ තියෙන්නේ කෙලෙස් සහිත කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ගුණ උපන් දවසේ ඉඳලා මැරෙනකන් කියනවා. කෙලෙස් සහිත කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගුණ උපන් දවසේ ඉඳලා මැරෙනකම්ම කියනවා. හැබැයි මේ මිනිස්සයා මැරිලා යනවා. හැබැයි ගුණ කියලා ඉවර වෙන්නේ නැහැ. භාග්‍ය තථාගතයන් වහන්සේගේ අවබෝධය ගුණය මේ ලෝකෙ කිසි කෙනෙකුට එහෙම ප්‍රමාණ කරන්න බැහැ. අන්නේ විදියට අප්‍රමාණ ගුණ තියෙන අපේ ශාස්ත්‍රඥ වහන්සේ විසින් දේශනා කොට වදාළ සූත්‍ර දේශනා තමයි අපි මේ සෙනසුරාදා දවසේ හැමදාම ඉගෙනගන්න. දැන් දේශනා කීයක් මම කියලා දුන්නා. ඒක පස්සේ අද මම කියලා දෙන දේශනාවේ නම තමයි සංයුත්ත නිකායේ පළවෙනි පොත් වහන්සේගේ තියෙනවා පඨම කස්සප කියලා සූත්‍රය. මොකද දේශනාවේ නම? පඨම කස්සප. ඒ කියන්නේ කස්සප දිව්‍ය පුත්‍රයාට දේශනා කොට වදාළ කස්සප කියන දෙවියෝ කියපු අදහස අනුමත කොට වදාළ දේශනාව. ඒ කියන්නේ මේ දේශනාව ඒ කියන්නේ මේ වචන ටික කියන්නේ කාරණාව කියන්නේ දෙවියෝ. ඒක භාග්‍යතුන් වහන්සේ සාදු සාදුවේ කතාව සත්‍යයක්මයි කියලා අනුමත කරනවා. ඊට පස්සේ තමයි ඒක බුද්ධ දේශනාවට අයිති වෙන්නේ. දැන් භාග්‍යතුන් වහන්සේ කාලේ භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච දවසේ ඉඳන් පිරිනමන පානකම් අවුරුදු 45ක් වැඩි හිටියනේ. මේ 45 පුරා වෙච්ච සියලුම විස්තර මේ ත්‍රිපිටකේ නෑ. ඒක මොකක්ද? මේ සිද්ධ වෙච්ච සියලු විස්තර. හැබැයි ධර්මයට අයිති යම් දෙයක් ඇද්ද? ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආනන්ද ස්වාමීන් ආනන්දේ ඕක දරා ගන්න. තථාගතයන් වහන්සේගේ ධර්මයක් විදිහට ඕක දරා ගන්න. ඒ දරාගත්ත සියලු දේවල් භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයට ඇතුළත් කරන්න කියලා කියපු සියලු දේවල් ත්‍රිපිටකයේ තියෙනවා. කවුද මතක තියාගන්නේ? ආනන්ද ස්වාමීන්. පළවෙනි ධර්ම සංගායනාවේදී තමයි මේක මේ ධර්මයේ කියලා වෙනම මේ කටපාඩමේ දරාගෙන ආවි දරාගෙන. ඉතින් මේ දේශනාව කරනකොට භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. කොහෙද ඒක තියෙන්නේ? ලංකාවේ ඒක දඹදිව එතකොට ජේතවනාරාමයේ වැඩ සිටියේ එදා කස්සප කියලා දිව්‍ය පුත්‍රයෙක් මහ රාත්‍රියක භාග්‍යවතුන් වහන්සේව මුළු ජේතවනාරාමයේම ආලෝකමත් කරගෙන භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පෙනී සිටින භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අද මේ රාත්‍රියේ ඔබ වහන්සේ ළඟට දැන් මේ භික්ෂුවක් පැමිණියා. හැබැයි ඔබ වහන්සේ භික්ෂුවට ධර්ම අවවාද කළේ නැහැ. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුව සමග මේ ධර්මයෙන් අනුශාසනා කළේ නැහැ. භික්ෂුවට කියලා හැවුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දෙවිය මේ ඔබට තේරෙනවද කියලා වහිනවා ඒ කාරණාව. ඔබට යම් දෙයක් අනුශාසනාවක් තේරෙනවා නම් ඒක කියන්න කිව්වා. ඒකට කලින් දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා හැබැයි වැඩි කතා කරලා
නෑ කොහෙන්ද ඉඳලා ආවේ නිකන් සාමාන්‍ය කතා බහ කළා. හැබැයි ධර්මයෙන් අනුශාසනා කළේ නෑ. එතකොට මේ ඊළඟට දෙවියන් ඇවිල්ලා අයි ස්වාමීනි එහෙම කළේ කියලා. දෙවියන්ට හිතන දේවල්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දෙවිය මේ ඔබට ඒක තේරෙනවා නම් වැටහෙනවා නම් අනුශාසනාවක් කියන්නේ. ඒ වෙලාවේ මේ කාශ්‍යප දිව්‍ය පුත්‍රයා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ යම් ශ්‍රමණෙක් ඉන්නවා. කවුද? යම් ශ්‍රමණෙක් ඉන්නවා. යහපත් වචන පැවසන්න ඕනේ කියලා හික්මෙන්න. මොකද්ද හික්මෙන්න ඕනේ? මම යහපත් වචන පවසන්න කෙනෙක් වෙන්න ඕනේ කියලා හික්මෙන්න. ඊළඟට කෝ යම් කෙනෙක් ඉන්නද මම ශ්‍රමණයන්ට ගැළපෙන ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා හිතෙන්න ඕනේ. දැන් කාරණා කියපුවත් මොකද්ද පළවෙනි එක? කතා කරන කෙනෙක් විදිහට හික්මෙන්න ඕනේ කියලා සිහි කරගන්න. දෙවෙනි එක මොකද්ද? ශ්‍රමණයන්ට ගැළපෙන. දැන් මේ ශ්‍රමණ කෙනෙක්නේ කියන්නේ. ශ්‍රමණයන්ට ගැළපෙන ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා හික්මෙන්න ඕනේ. ඊට පස්සේ හුදකලාවේ තනියම ඉන්න ඕනේ කියලා හික්මෙන්න. ඊළඟට මම සංසිඳුණු සිතකින් වාසය කරන්න ඕනේ කියලා හික්මෙන්න. දැන් කාරණා කීයක්? කාරණා හතරයි. ඊට පස්සේ මේ කස්සප දිව්‍ය පුත්‍රයා ওই කාරණාව දේශනා කරලා පස්සේ බුදුරජාණන් වහන්සේ කතාව අනුමත කළා. සාදු සාදු දිව්‍ය පුත්‍රය ඒ කතාව තථාගතයන් වහන්සේ අනුමත කළා. ඒ කතාව ඒකාන්තයෙන් සත්‍යය. මොකක්ද කිව්ව කතාව? යහපත් වචන කතා කරන කෙනෙක් වෙන්න ඕනේ. යහපත් වචන කියන්නේ මොනවද? අපේ වචනේ සම්බන්ධයෙන් අපිට මොකද්ද තියෙන මතය? යහපත්ද අයහපත්ද? එතකොට අපි දැන් කවුද? දැන් මම ශ්‍රමණිය. ඒක ශ්‍රමණීන්ට කිව්ව දෙයක් නේ. මට අවුලක් නැහැ. කියලා හිතන්නේ. නෑ අපි සිහි කරන්න ඕනේ අපි බුදුරජාණන් සරණ ගිය ශ්‍රාවකයෝ. අපි බුදුරජාණන් සරණ ගිය ශ්‍රාවකයෙක් නම් භාග්‍යවතුන් වහන්සේ ප්‍රශංසා කළේ යහපත් වචන කතා කරන කෙනෙක් වෙන්න ඕනේ කියන එකයි. එහෙනම් මම යහපත් වචන කතා කරන්න ඕනේද නැද්ද? යහපත් වචන. ඒතර වචනයෙන් අකුසල් කීයක් සිද්ධ වෙනවද? වචනයෙන් අකුසල් කොහොමද සිද්ධ වෙන්නේ? කට ඇරුවොත් තොම් පච කියනවා. ඕකට කියන්නේ මොකද්ද? බොරු කියනවා. ඊළඟට කේලම් කියනවා. ෆෝන් එක අරගෙන ඇයි අනේ මම්මී ඔයාට තියෙන ආදරයට කියන්නේ. ඔයාට තියෙන මම්මී මේ වෙන එකක් නෙමෙයි. අර කිව්වනේ කියනවා. මොකද්ද කියන්නේ? කෙනෙක් කොටවන්න කියලා ලස්සනට ෆෝන් එක දියනවා. ඒක කේලම. ඊළඟට පාරුස වචන. අහලා නැහනේ. පාරුස වචන කියලා කියන්නේ තව කෙනෙක්ගේ හිතෙන්න පිහියෙන් එන්න වගේ කියන වචන. ඒ සියල්ල පාරුස වචන වලට ඇතුළත්. ඊළඟට හිස් වචන. කිසි තේරුමක් නැති වචන කතා කර ජීවිතය ගෙවනයි. ඒකෙන් අර්ථයක් නෑ. ඔන්න වචනයෙන් සිද්ධ වෙන අකුසල. එතකොට ඒ දේවල් ඇරෙන්න කතා කරන සියලු වචන මොනවද? අර්ථයක් නැති වචන. යහපත් නැති වචන. එතකොට කල්පනා කරන උදේ නැගිට වෙලේ ඉඳලා රෑන් හින්දර යනකම් කතා කරනවා කැපුවොත් මේ කියලා කතා කරන වචන තියෙයි. බුදුරජාණන් වහන්සේ යම් දවසක අපේ ශාස්ත්‍රඥ වහන්සේ සම්බුද්ධත්වයේ පිණිස නියත විවරණ ලැබපු දවසක් ඇත. සාරා සංකේය කල්ප ලක්ෂයකට කලින්. එදා ඉඳලා සම්බුදු වෙන දවස වෙනකම් කවදාවත් වචනේ බොරුවක් කියලා. කවදාවත් වචනේ බොරුවක් කියලා. වරදක් කළා නම් ඕ මං කළා කියලා. බලන්න ඍජු බවනේ. එතකොට අපි සරණ ගිය අපේ ශාස්ත්‍රඥ වහන්සේ. ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකයා. කට ඇරියොත් කාට හරි බොරුවක් නම් කියන්නේ.
ඒක ශාස්ත්‍රු මේ ශ්‍රාවකත්වයට ගැලපෙනවද නැද්ද? ඒක ගැලපෙන්නේ නැහැ. ඒවා අපි සිහි කර කර හික්මෙන්න ඕනේ. වචනේ අපිට ඇත්තටම වචනේ සම්බන්ධයෙන් සතුට වෙන්න පුළුවන්ද බැරිද? ඒක තම තමන් තාක්කු කරලා බලන්න. ඒක තම තමන්ට අදාළ දෙයක්. එතකොට මේ ලෝකේ අපිට දැන් හිතන්න අපිට ඇත්තටම මේ කටක් හම්බුනේ කතා කරන්න බැරි වෙන ඉතින් කතා කරන්න පුළුවන් උනේ පිනටද පවටද? පිනටද? එතකොට ඒ පිනෙන් අපි මොකක්ද උපද්දවන්න ඕනේ? පිනෙන් පිනත් උපද්දවන්න ඕනේ, පිනෙන් පවත් උපද්දවන්න ඕනේ. අපි ආසමොක්ද? අපි වැඩිපුර උපන්දාස් ඉඳලා කරලා තියෙන මොකද්ද මේ වචනේ? අපි යන පාර හරියට වැරදි. එතකොට අපිට කල්පනා කරලා බලන්න මම මේ වචන කියන එකෙන් සමහර විට සමහර වචන තියෙන මෙලෝ වැඩක්. ඒ කියන්නේ එහෙම දැන් පරුස ඒ කියන්නේ බොරුවක් කිව්වා කියලා Tamanට ඇති වැඩකුත් නෑ අනුන්ට ඇති වැඩකුත් නෑ. කියලා කියන මං අරුට දුන්නා ලනුවක් කියලා කියනා වෙලා සතුටු වෙනවා. එච්චරයි ලබන සතුට. ඒකට බලන්න අපි ශ්‍රාවකත්වයේ කුච්චර ඈතද එහෙමලා. දැන් ලෝකේ ප්‍රශංසා ලබන්නේ සත්‍ය වචන කතා කරන කෙනාද බොරු කියන කෙනා. අද කාලේ නම් බොරු කියන කෙනා ප්‍රශංසා ලබනවා. නමුත් ඇත්ත වශයෙන්ම මෙහෙම හිතන්නකො. මේ ලෝකේ ඉන්න උසස් කුල මොනවද තියෙන කුල? මහේශාක්‍ය කුල තියෙනවා. ඒව අහන්නද? මහේශාක්‍ය කුල. මොනවද මහේශාක්‍ය කුල? ගොයිගම. ආයි මොනවද? ඔය ලංකාවේ කියන්නේ? ආරවා මේව දැන් ඒ හිතන්නකෝ මහේශාක්‍ය කුලයක් තියෙනවා අත ගොයිගම කියලා. ඊළඟට තව තියෙනවා නීචම කුලයක්. ඒ මොකක්ද? ඔව් පාතු කියන අපි ගම්මෝ මේ සැඩොල් වගේ කියන නිකන් ඔය වගේ පහත්ම කුලයක. එතකොට මේ හරිය පාඩඩ කියන්නේ පාඩඩ කුල. ඒ කුලයක් තියෙනවා. පාඩඩ. ඒ වගේ පහත්ම කුලයේ කෙනෙක් තියෙනවා. ওই දෙගොල්ලෝ අතර කවුරු හරි කෙනෙක් කාට හරි බොරු කියනවා. දැන් තේරුණාද මොකද? ඔය දෙගොල්ලෝ අතර උසස්ම කුලයේ ඉඳලා පල්ලෙහාම නීචම කුලේ කියන අය අතර ඉන්න කෙනෙක් කවුරු හරි කෙනෙක් බොරු කියනකොට අර පහත්ම කෙනා කැමතිද? මොනවද කියන්නේ? පහත්ම කෙනා කියන අපෝ ඕක කියන්නේ බොරු කියලා කියනවා. උසස්ම කුලේ මිනිස්සු. එයාත් බොරු කියන කෙනා ප්‍රශංසා ලබනවද නැද්ද? උසස්ම කුලයේ ඉඳලා පහත්ම කුලේ යන මිනිහා ගාවට යනකම් ප්‍රශංසා ලබන්නේ. කියන්නේ ඕක කට ඇරියුත් බුරුනේ කියන ඕක කියනවා කවුද ඉස්සරහට. කවදාවත් ප්‍රශංසා ලබන්නේ. එයා උසස් කුලයේ මිනිස්සු බුරු කිව්වත් අර පහත් කුලයේ මිනිස්සු නිඳා කරනවා. පහත් කුලයේ මිනිස්සු බුරු කිව්වත් පහත් කුලයේ මිනිස්සු නිඳා. ඒ බුරු කියන කෙනා කවදාවත් ප්‍රශංසා කරන්නේ. හැබැයි සත්‍ය වචන කතා කරන කෙනෙක් හිටියොත් මොකද වෙන්නේ? එයා බුරු කියන කෙනෙක් නන් නෙමෙයි. එයා එහෙම කෙනෙක් නෙමෙයි අපි උනත් කියනවා. ඊළඟට එයා ඒ වගේම මේ වචනයෙන් අපි යහපත් වචන කතා කරන්නේ. ඊළඟට වචනේ කේලන්නු කියන එක. කේලම කියන එක හරි දරුණුයි. ඕවයින් කර්ම රැස් වෙනවා. ඔය දැකලා තියෙනවා මම දැකලා තියෙනවා පිළිකාරවල වල ඉන්නවා. මේ මට හිතෙන්නේ මේ ඉතින් අර කට කියවුවා හින්දා වෙන්න ඇති කියලා. කටවල් වල පිළිකාරද. දැකලා තියෙනවද? කටවල. ඒව ඔපරේෂන් කරනවා. ඔපරේෂන් කරනකොට මෙහෙම කට තියෙන්න බෑ. මේ හක්ක පන්නනවා. මේ හක් සිහි නැති කරලා හක්ක පන්නලා හක්ක මේ පන්නලා තමයි ඔපරේෂන් කරන්නේ. ඊට පස්සේ ඒක දානවා මහා වේදනයි. ඊට පස්සේ මේ බලන්න කෑමක් කන්න බෑ. කටක් කරලා වචනයක් කතා ගන්න බෑ. මහා දුක් විඳිනවා. මට හිතෙන්නේ මේ වගේ මම දැකලා තියෙනවා මට හිතෙන්නේ මේ වගේව දකිනකොට මේ නම් කඩවරද්දකට සසරේ කර්ම කරේ වෙන්න බැරි. ඒ නිසා අපි එහෙම කැමති නෑ. එතකොට ඒවට අකමැති නම් මොකද කරන්න ඕන? අපේ මේ කට යහපත් එකක අපි කොච්චර සුවඳට මේවා මොනවා දාලා මැදලා තිබ්බත් එළියට එන වචනේ
යහපත් නැත්නම් ඊට අනුරූප අකුසල. දැන් කේලම් කියනකොට කර්මය රැස් වෙනකොට මම කියලා දියුදිලා මම. කේලම් කියනකොට කර්ම රැස් වෙනවා සසරේ තරහකාරයෝ. කවදාවත් යාළුවෝ හම්බෙන්නේ. ඇයි කේලම් කියලා මොනවද කරන්නේ? කාවරි කොටවනවා. අපි සසරේ එනකොට අපිට ඒක ලැබෙනවා. පරුස වචන කියනකොට කවදාවත් අපිට යහපත් වචන අහන්න ලැබෙන්නේ. ඊට පස්සේ හිස් වචනේ කතා කරමින් මිලෝ වැඩක් නැති වචන කතා කරනකොට කවදාවත් අපි කියන වචනයක් සසරේ පිළිගන්නේ නැහැ. සමහර අය කියන වචන පිළිගන්නේ නැහැ නේ. ඒ මොකෝ? ධර්මයේ බහා බල. ඊට පස්සේ කේ හාමුදුරුවෝ මේ එක අපිට කියනවා. එතකොට මේ මොකද්ද? පළවෙනි එක මොකද්ද? යහපත් වචන කතා කරන්න ඕනේ කියලා හික්මෙන්න. දැන් ඕගොල්ලෝ සිහි කරගන්න නිතර ඉන්නකොට මම යහපත් වචන දවසකට හිතාමතා ඇත්තටම කතා කරන යහපත් වචන පහ ආදරයෙන් කාට හරි හිතදී මේ යහපත් විදිහට කතා දැන් අපි ආදරයෙන් කතා කරනකොට කරුණාවෙන් කතා කරනකොට ආසයිතින් නැද්ද? ඇයි අපිට ඒක අනිත් කෙනෙකුට කරන්නේ නැත්තේ? හිතාමතා නෑ මම මෙයාට මේ හොඳින් කතා කරන්නේ යහපත් විදිහට. ඉතින් හිතාමතා වචන පහක් කතා කරන කෙනෙක් ඉන්නවා දවසකට. හැමදාම මේ ඒව පුරුදු කරගන්න. මම අද මේ පැයක් බොරුවක් නොකියයි. ලොකු වෙලාවක් නෙමෙයි පැයක්. එහෙම ඉඳලා තියෙනවද කවුරුහරි? මම පැයක් බොරු කියන්නේ. ඒ කියන්නේ දවසක් ඉන්න කෙනා දන්නේ නැහැ බොරු අවසානයේ බලනකොට බොරු කියලා ඉවරයි. කිව්වද නැද්ද කියලා මතක? ඒ නිසා බලතන් ගන්න එහෙම. මේ මොහොතේ පැයක් දැන් ඉඳලා පැයක්. මම බොරු කියන්නේ. මේ මොහොතේ පැයක් මම කේලම් කියන්නේ නැහැ. මේ මොහොතේ මම මේ කාටවත් අපහාස වෙන වචන කියන්නේ නැහැ. කාටවත් නින්දා කරන කාගේවත් මම වචන කියලා හිත රිද්දා. එහෙම ටික පුරුදු වෙන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මොකක්ද? මේ මොනවද මේ යහපත් ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා හික්මේ. මොකක්ද යහපත් ජීවිතය? ශ්‍රමණේකට ගැලපෙන ජීවිතය මේ දෙවියා කිව්වේ ශ්‍රමණේකට ගැලපෙන ජීවිතයක් ගත කරන්න ඕනේ. දැන් ඔබ කොහොමද හිතන්නේ? මම ශ්‍රමණේකට ගැලපෙන ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා. එහෙම නැත්නම් මම භාග්‍යතුන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක්. ශ්‍රාවකත්වයට ගැලපෙන ජීවිතයක් ගත කරන්න ඕනේ. කාගෙන බීගෙන මොනවද මේ කියන්නේ සතුටු වෙන්න එපා කියන එක නෙමෙයි. නොගැලපෙන දේවල් තියෙනවා. හොරකමේ යනවා. සල්ලාලකමේ යනවා. ඊට පස්සේ මොනවද මේ සත්තු මරනවා. අය මොනවද ප්‍රාවේ පංචිල් පද පහ තියෙන්නේ. අන්නේව රකින්න ඕනේ. නැත්තම් අපි උනත් කියන්නේ දප්පා යන්න ඉවිදට පන්සල් වෙන්න සතිය දවස් වලට. කියන්නේ නැද්ද? අපි උනත් කියනවා. එතකොට ජීවිතේ ගැලපෙනවද නැද්ද? ශ්‍රාවකත්වයට. අදින්නේ සුදු කරන්නේ කියලා කියන්නේ. කියනවා. එතකොට කල්පනා කරන්නේ මම මේ කරන දේ මගේ මේ ශ්‍රාවකත්වය ගැලපෙනවද නැද්ද? අන්න ඒක හිතන්න. එහෙම හිතන මිනිස්සයා එයා දවසකට පැයක් හරි ඉන්නවද නැද්ද යහපත් විදියට? මේ මුළු ජීවිත කාලෙම නෙමෙයි. පුරුදු කරන්න මම පැයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ඉන්නවා. ඒ ඇති. ඊට පස්සේ ඊළඟ පැය පටන් ගන්න පුළුවන්. ඒකට පැයක් පටන් ගන්න. ඒක පුරුදු කරන්න. ටික මේ වෙලාවේ ඒක හිතාමතා කරන්න. සිහියෙන් ඉඳලා බුදු ගුණ සිහි කර පැයක්. මෛත්‍රිය කර පැයක් කියන. අනිත්‍ය සිහි කර පැයක් කියන. අන්න එහෙම බුදුරජාණන් ශ්‍රාවකත්වයට ගැලපෙන ජීවිතයක් මම ගත කරනවද කියලා හොඳට සිහි කර බලන්න. දැන් කාරණා කීයද? යහපත් වචන කියනවාද කියලා කල්පනා කරන්න. ඊළඟට ගිහි ශ්‍රාවකයන්ටනේ ඔබට දැන් මොකද උපමා කරගන්නේ? ගිහි ශ්‍රාවකයෙකුට ගැලපෙන ජීවිතයක් මම ගත කරනවද කියලා සිහි කරන්න. භාග්‍යතුන් සරණ ගියා. ඊළඟට බුදකලාවේ තනියම ඉන්න ඕනේ කිව්වා. ඔන්න කරන්න වැඩි. දුක කරන්න පුළුවන්ද? ඒක දැන් මේ වික්ෂුවකටනේ කියන්නේ
හුදකලාවේ තනියම ඉන්නවා කියන්නේ මොකද්ද? මහා කැලේකට වෙලා ඉන්න එක. නැත්තම් එනමුන නෑ කියන ධර්ම කියන්න මහා කැලේක ඉන්නවා. දරවත් යන්න නැත්නම් කීකේ හිතෙනවා. මේ මොන කරදරයක්ද අප්පා. මට අර ළමයා කීකේ හිතා ඉන්නවා. මහා ඝන කැලෑව. අලි ඉන්නවා, වලස්සු ඉන්නවා. හුදකලාද හිතේ. නෑ මේ හිත හුදකලාවේ තියෙනවා. දැන් අපේ හිතේ මහා පීඩයෙන් හැම වෙලෙම ප්‍රශ්න යන්නේ. හැම වෙලෙම ප්‍රශ්නයක් නෙමෙයි හිතේ. ඒ ප්‍රශ්න තියෙනකොට නිදහසක් තියෙන මහා පීඩාවක්. පීඩාවක්. අපි දක්ෂ වෙන්න ඕනේ මේ හිතේ මේ ප්‍රශ්නේ එන්න නොදී හුදකලාවේ වාසය කරන්න හිතේ. එයාට පුළුවන් බ්‍රහ්මයෙක් වගේ ඉන්න. හිතේ. දැන් බ්‍රහ්ම ලෝකෙ ගිහි යන්න බෑනේ. මේ විදිහට නම් කොහොමවත් යන්න බෑ. ඒක නම් බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන් එහෙම හිතේ හුදකලාවේ වාසය කරන්න. ඒක පැයක් දවසකට ටික වෙලාවක් හරි පුරුදු කරන්න. මානසිකව එක එක ওই ප්‍රශ්න කල්පනා කරන්නේ නැතුව කෙලෙස් හට ගන්න නැති විදිහට වාසය කරන්න. කෙලෙස් හට ගන්න නැති විදිහට මධ්‍යස්ථ සිතින් වාසය කරන්න. හුදකලාව කුසල් සිතක් හිත. කුසල් අරමුණ සිහිර එක මෛත්‍රිය මුල් කරගෙන මේ සිත පතුර වාසය කරන්න. ඊළඟට අනිත්‍ය සංඥාව. අනි මේ කොනවා කරත් ඉතින් මමත් මැරෙනවා. ඉතින් මේ මැරෙන ලෝකෙ මොනවා සෙල්ලම් ධර්මත් අවසානයේ මෙච්චරයි. කියලා සිහි කර ඒ අනිත්‍ය සිහි කර වාසය කර. අන්‍යා හුදකලාවේ වාසය කර. ඒ වෙලාවල දැනෙන සැපයයි ප්‍රශ්න දෙහි කරනකොට තියෙන පීඩාවයි හොඳට තේරුම් ගන්න. ප්‍රශ්න එනකොට අපිට සැපයක් නෑ. හුදකලාවක්. කෙලෙස් වලින් වැగిරෙන. ඒක තමයි බුදුරජාණන් දේශනා කරන භික්ෂුවක් වුණාම හුදකලාවේ තනියම වාසය කරනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කළා මේ දෙවිය කියන ස්වාමීන් වහන්සේ සංසිඳුණු සිතකින් වාසය කරන්න ඕනේ. අපිට කොහොම හිතද්ද තියෙන්නේ? හත්තු වෙලා නිින්නේ උදේ නැගිටිලා ඉඳලා හත්තු වෙලා ඉන්නේ. රෑ නිින්දට යනකම් නිදාගත්තාම සමහරට හීනෙන් පේනවා. ඒත් කලබල වෙලා නැගිටින්න. අපි එක්ක වැඩ කරන්න යන්න ඕනේ, අර යන්න ඕනේ, කීයක් හරි හොයා ගන්න ඕනේ, කොහොම හරි දැන් සල්ලි ගන්න ඕනේ, ලංකාවට සල්ලි දාන්න ඕනේ, අර ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ මේක. උත්තරම සංසිඳිලා. නෑ අපිට එක එක දේවල් මතක් වෙනවා. ඒතර හිතින් සංසිඳුන ගතිය. බලන්න සංසිඳුන සිතක තියෙන වටිනාකම කුසල් සිතක් සිහි කරන්න පුළුවන් මේ සංසිඳුන සිතකටනේ. කලබල වෙච්ච වෙලාවක අපිට පුළුවන් දැන් හිතන්න මම අර හැමදාම කියනවා වගේ හොඳට බඩගින්න වෙලාවක දැන් යනවා කනවාද හොතට කියලා. ගෙදර යනකොට දැන් ඉන්න බැලකට එනකොට ඔක්කොම බඩුව හිටුලා. විනාශ කරලා දැන් ඔන්න කෙනෙක් කියනවා රණ්ඩුවට. එහෙම නැත්නම් මොකක් හරි හොරෙක් පැනලා. ඔක්කොම මෙයාලා. දැන් හොතටම ගන්නේ දැන් අපි දකිනා හොරා දැන් පැනලා දුවනවා. අඳුරන කේ. කාමරේ හරි දැන් ඉන්න තැනට එන දන්න හොරෙක්. පැනලා දුවනවා. දකින්නකොටම දැන් මොකද වෙන්නේ? ඔය හරි කමන්නේ ඌ ගියදී මම දන්නේ ගානේ. ඔකව මම අල්ල ගන්නම් කියලා බත් ටික බෙදාගෙන කනවද? නැත්තම් කෑම කොහෙන් ගියා කියලා දන්නේ නැහැ බඩගින්න. මොකද වෙන්නේ? සංසිඳුණු සිතක් නැතිනම් බලන්නේ ඒවයි කොච්චර බඩගින්න ටිකක් කන්න පුළුවන්ද? කන්න බෑ. දැන් මොකද කරන්නේ? පොල්ලක් හරි මොකක් කරන්නේ අරුණි ඊට පස්සේ දැන් ගියේ මොනවා හිතයිද? ආද කනවා හොදට බඩගිනි අම්මෝ ඉඳ බෑ කියලා. දැක්ක ගමන් හිත කලනවා. කලමිච්ච ගමන් අර කාමර ගහේ කලමුණු හිතක ස්වභාවය යන්නේ ඒකයි. යහපත යට ගහලා ගන්නවා. මම මේක කියන්නේ. කෙලෙස් වලින් ආසාවෙන්නේ දැන් කණ්ඩ යන්නේ. ඒකත් එපා කරනවා නම් මේ යහපත ගැන කවර කතාවද? කුසල් සිත මොකද කරන්නේ? කුසල් සිත යටපත් කරනවා. උපද්දවල ගන්න. අකුසල. සංසිඳුණු සිතක් නැති වෙලා යනවා. ඊට පස්සේ කෙලෙස් අධික සිතක් උපදිනවා. කෙලෙස් අධික සිතේ ස්වභාවය. එයාව කිසිම සංසිඳීමක් නැහැ. ඇස් දෙක වහගෙන ඉන්න බෑ. ඇස් දෙක වැහුවත් පේන්නේ අරව. කට වහගෙන ඉන්න බෑ. කට වැහුවත් කට ඇරිලා කියවෙනවා. අතපය තියාගෙන ඉන්න බෑ. ගහන්නමයි හිතෙන්නේ. ඇයි? කැළඹිලා.
ඒ හින්දා භාගතුන් දෙවියන් දේශනා කරන භික්ෂුවක් වුණා. ධර්මයේ පුරුදු කරන කෙනෙක් වුණාම සංසිඳුණු සිතකින් වාසය කරන්න කැමති වෙන්න. කලබල නැති හිතකින්. ඔන්න බලන්න බුද්ධ දේශනාවේ තියෙන බුද්ධ දේශනාවේ ජාතකයක තියෙනවා. ජාතකයක. ඔව් කොහෙද තැනක තියෙනවා මට මතක නැහැ. මට දැන් මතක් වෙච්ච එකක් කියන්නේ. දවසක් අපේ බෝසතාණන් වහන්සේ අපේ බෝසතාණන් තාපසයෙක් වෙලා අවුරුදු 12ක් තපස්කම් කරා. අවුරුදු කීයක්ද? 12. අවුරුදු 12ක් තපස්කම් කරලා බැලුමට හරි සුවයි. හොඳටම හිටිය අපේ බෝසතාණන් වහන්සේ බුදුරජාණන්. දවසක් මේ තාපසතුමාගේ ආරාමයට යන උපාසක මේ දායක පවුලේ ළමයෙක්ට සරපේත් දාන්න කරා ණයෙක් ගෙවුවා. දැන් ණයක් ගහපු ගමන් මේ උපාසකයාට මතක් වුණේ කාව? දැන් අම්මලාට උනත් දැන් ප්‍රශ්නයක් ආපු ගමන් මතක් වෙන්නේ පන්සලේ ඇවිල්ලා බෝධියට පැන් කළා දාන්න. අන්න ඒ වගේ මේ තාපසයාට ටග්ගා මතක් වුණේ මේ දැන් ළමයා සිහි මුර්ජා වෙලා වැටුණා. වැටිච්ච ගමන් මතක් වුණේ තාපසතුමා. උස්සගෙන ගත්තා. අරගෙන දුවගෙන ගියා තාපසාරාමයට. අරගෙන ගිහලා තිබ්බා. තියලා කිව්වා අනේ ස්වාමී මේ තාපසතුමනි මගේ ඉන්න මේ එකම දරුවා කිව්වා. මගේ ළමයාට දැන් මේ චුට්ටක කලින් ණයෙක් ගැව්වා. අනේ මට හොද කරලා දෙන්න. තාපසතුමා කල්පනා කරා දැන් අපේ බෝසත්ණන් සර්ප විස අදින්න දන්නේ නැහැ. එහෙමද ඒව දන්නේ? වේදකන්න ඉතින් තාපසතුමා කියන අනේ මම වේදකම් කරන කෙනෙක් නෙමෙයි. යంత్ర මන්ත්‍ර ගුරුකම් කරන කෙනෙකු නෙමෙයි. මම දන්නේ නැහැ සර්පෙක් ආවම මොකද කරන්න ඕනේ කියලා. ඉතින් මට තේරෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ අර මිනිස්සු දැන් කලබල වෙලා ඉන්නේ. නෑ තාපසතුමනි මම අහලා තියෙනවා මේ ඊර්ෂිවරු තාපසයෝ ගොඩාක් ගුණ ධර්ම පුරුදු කරනවා. ඒ අය යම් අදිස්ථානයක් කරොත් ඒ අදිස්ථානේ ඒකාන්තයෙන්ම හරියනවා. ඔබ වහන්සේ දැන් මේ මගේ පුතාගේ කකුලට අත තියන්නේ කොහොමද? තියලා කියන්නේ කොහොමද? දැන් ඔබ වහන්සේ මම බොහෝ කාලයක් දැන් මේ තපස්කම් කරනවා. මේ තපසේ බලෙන් මේ විස බැහැලා යන්නේ කියලා අදිස්ථාන කරනවා. ඒකෙන් හදුවේ කිව්වා. තාපසතුමාට හිඳා හිඳා. ඇයි? තාපසතුමා මාන තපස් වෙලා අවුරුදු 12යි. හැබැයි ඉඳලා තියෙන්නේ අවංකවම නෙමෙයි. ගෙදර මතක් කර තමයි ඉඳලා තියෙන්නේ. ඊළඟ මේක මං කවද්ද යන්නේ ඉතින් එහෙම ඉඳලා තියෙන්නේ. දැන් අර එහෙම කියන්නේ බෑ. හැබැයි තාපසතුමා දවස් 7ක් හරියට පැවිද්ද කරලා තියෙනවා. තපස්කම කරලා තියෙන්නේ අවුරුදු 12ම දවස් කීයද? 7යි. මේක මට කීයද? තාපසතුමා අත තිබ්බා. අපේ බෝසතාණන් අත තියලා කිව්වා මම පැවිදිලා දැන් තපස් රකින්න නම් අවුරුදු 12ක් කිව්වා. අවුරුදු 12ක් ගැන මට කියන්නේ නෑ මම කියනවා මම දවස් 7ක් හරියට තාපස්කම් කළා. මම කලේ දවස් කීයද? 7යි. ඒ කරපු 7 සත්‍යයක් නම් මේ ළඟදී විස බහින්නේ. මේ ළඟදී විස බැසෙන් ඇයි? සත්‍ය වචනේ තේරෙන්නේ සත්‍ය වචනේ මොකද හේතුව යහපත් සංසිඳුණු සිටි යහපත් පැවැත්මක් දවස් 7ක් කරපු එකේ විපාකෙයි අර අවුරුදු 12 නැති වෙන්න පුළුවන් හැබැයි දවස් 7ක් කළා ඒකයි මම පැයක් කරන්නේ මේව දෙයක් මේ කාරණා පැයක් ජීවිතේ පුරුදු මුළු ජීවිත කාලෙම තිබ්බ කරන්නේ අර පැය තමයි වටින්නේ අනේ මම මේ බුදු දේශනාවේ මම පැයක් පුරුදු කළා කියලා සිහි කරන්නේ. ඒ නිසා පින්වත්නි අපි දක්ෂ වෙන්නේ අපේ ජීවිතේට මේ මෙහෙම දේවල් පුරුදු කරගන්න. දැන් මම හැමදාම කියලා දුන්නේ මොනව කරන්නද ඒක? ජීවිතේට පුරුදු කරගන්න. නැත්තම් මේ ඇහුවා, සෝ කිව්වා, ගියා නෙමෙයි. කරන්නේ දසමයක් හරි. පැයක් හරි කමක් නෙමෙයි. එතකොට කිව්ව මටත් පින් සිද්ධ වෙන්නේ පුරුදු කරන්න පටන් ගන්න. මොනවද දැන් පුරුදු කරන්නේ? අද කියන්නේ පළවෙනි එක මොකද්ද? යහපත් වචන කතා කරනවා කියලා හික්මෙන්න ඕනේ. ඊළඟට යහපත් ජීවිතයක් ගත කරනවා කියලා හික්මෙන්න ඕනේ. ඊළඟට
මොනවද සංවර කරගන්න ඕනේ? ඊට පස්සේ ඊළඟ එක ඉතින් හතරක් පුරුදු කරන්න කියපු එක මතක තියෙන්නේ හුදකලාවේ වාසය කරනවා කියලා හික්මෙන්න. හුදකලාවේ වාසය කරන එකේ තියෙන පිළිද තමයි බලන්න පිරිසක් එක්ක ඉන්නකොට හිඳලා බලන්නද දවසක් හිතුව ප්‍රශ්න කීයක් ඔළුවේ දිනනද අරකි මට අර එහෙම කිව්වා මේම කිව්වා රැව්වා මට අර ඒක දුන්නේ අරව දුන්නේ මෙව දුන්නේ අරක හම්බෙන්නේ මේක හම්බෙන්නේ අරවා එහෙම ඇයි අපිට මොකද හේතුව ඒක හේතුව එහෙම මිනිස්සු එක්ක වාසය කරන මිනිස්සු ඔක්කොම එක වගේද ඇත්තටම එහෙම කරනවා ඒක දෙන්නේ නැහැ ඊළඟට රවනවා එහෙම කරනවා ඉතින් දෙයියනේ මිනිස්සු කියන්නේ හැමෝම එක වගේ නෑනේ එතකොට අපි බුද්ධකලාව වාසය කරන්න අපේ හිතේ කැමැත්තක් තියෙනවා අනේ අර දේවල් මොකෝ බලාපොරොත්තු වෙන්නේ නෑ පිරිසක් එක්ක ඇලී වාසය කරනකොට තමයි අරව බලාපොරොත්තු බුද්ධකලාවේ තනියම 100ක් හිටියත් එයා මොකද එයා තනියම එයා කායික ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නේ නැහැ එයා ලොකෝට ආය අමුතුවෙන් ප්‍රශංසා කරන්න යන්නේ නැහැ එයා යාගේ පාඩුවේ ඇයි එයා තනියම බුද්ධකලාව වාසය ඒව අපි පුරුදු කරන්නේ නැත්තම් අපි හිනාවුනේ නැහැ කියලා දුක හිතෙනවා. කන්න දුන්නේ නැහැ කියලා දුක හිතෙනවා. රැව්වා කියලා දුක හිතෙනවා. නේ? එතකොට ඒ තනියම ඉන්නේ කියලා සමහරකට දුක හිතෙනවා. මට ඔය සමහර අය ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ ඉතින් මේ මම තනියම ඉඳලා මේ දුක හිතෙන තනියම ඉඳලා මේ එපා වෙන්නේ නැති කියලා. මට මේ මම දවසක් කොච්චිකඩේ අසුපින් ඉන්නකොට කොච්චිකඩේ අසුපුවේ මේ මේක කියනවා කොච්චිකඩේ අසපේ තියෙන ගේට්ටු දාලා ඉස්සරහ සම්පූර්ණ ගේට්ටු දාලා පිටිපස්ස සම්පූර්ණ පොඩි ඉඩමක් නේ ටවුන් එකක් මැද තියෙන්නේ සම්පූර්ණ තාප්ප ගහලා තියෙන්නේ අර මුස්ලිම් කලබලකාරීත්වය සහරා බෝම්බ ගැපුවා ඒ කාලේ ඔක්කොම ගේට්ටු වහන්න කිව්වනේ මේ පැත්තේ ඇවිල්ලා නිකන් පල්ලිය ළඟයි මේ පැත්තේ ඔක්කොම ගේට්ටු වහන්න කිව්වා පොලිසියෙන් ඇවිල්ලා අපේ පොලිස් අසප ඉස්සරහට පොලිස් කාර්යයක් ඉන්නවා මේක මාස ගාණක් මාස 4ක් 5ක් වහලා තමයි තිබුණේ කවුරු කෙනෙක් ගේට්ටු අරගෙන ඉන්නේ. අපි ඉතින් නිකන් හවස් හරිය නිකන් ওই ඉන්න වෙලාවට අපි යන පාරට පොඩ්ඩක් වාහන ටිකක් බලන්න. වාහන යන ප්‍රධාන වාහන. ඉතින් අපි ගේට්ටු ඇතුලේ අපි. මේ ගේට්ටුව තින්නේ මේ ඉරි තියෙන බට. ඒකනේ අපුව ගේට්ටුවෙන් එළිය යන අයට පේන්නේ අපි නිකන් හිරේ ඉඳන් බලන් ඉන්නවා වගේ. එතකොට අසපොටේන අක්ක කෙනෙක්. මේ අක්කා මේ ඒ අක්කා අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ මේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ මේ මල්ලිව තමයි බැඳලා ඉන්නේ. ඉතින් මේ අක්කා ඉතින් අසපුඩේ විතර ඉන්නවා. ඒ අක්කා අපි ඕම් බලන් ඉන්නකොට පාරේ ගියා. මොකද සයිකල්. ඇයි මේ අක්කා දවසක් ආයෙ දානේ ඊ අක්කට දාන. අනේ ස්වාමීන් වහන්සේ අර පාරේ ස්වාමීන් වහන්සේලා ඔහොම ඉන්නකොට මට ඉතින් අනේ කියලා හිතෙනවා. මම නෙවුවා අක්කා මොකෝ එහෙම අනේ කියලා හිතෙන්නේ නෑ ඉතින් අපි ඉතින් මේ රටේ ලෝකේ හැමතැනම යනවා අපිට ඉතින් මේ හැමතැනම පාරේම ස්වාමීන් වහන්සේ දැන් යන්න බෑනේ ඇතුළට එලා ඉතින් ඔහේ ඉන්නවනේ මම කිව්වා අක්කා දන්නවද අපි ඇතුළේ ඉඳන් ඔහේ බලන් ඉඳන් මොකද කරන්නේ අපි කල්පනා කරනවා අනේ ඉතින් මුන්ට මිනිස්සුන්ගේ රට යවලා මේ යාගෙවල් දොරවල් ඉන්න විදියක් නෑ මේ පාරේ බෑන කාට්ටාවේ මෝටර් සයිකලේ අයියෝ මොන දුකක්ද මේ විඳින්නේ කියලා අපි කල්පනා කරනවා ඇත්ත ඒ අයට අපේ ඉන්න හුදකලාව පේන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් මට ඒක කියන්න ඕනේ අනේ මේ සාමාන්‍ය ඉන්න ප්‍රශ්න තනියම ඉන්න කවුනේ කියලා හරි එහෙනම් අපිට තේරෙන්නේ මේ මිනිස්සු මේ මොකක්දද මේ කන්නේ දැන් කණ්ඩ හොයන්න යන්නේ ළමයා ගේන්න යන්නේ අවු කාට් එකේ වැස්සක් නැද මේ මිනිහෙක් නෑ ඒ රට ගිහිල්ලා මේ තනියම මෝටර් සයිකල් නෑ හැප්පෙන්න පුළුවන් මැරෙන්න පුළුවන් මේ ඉන්න කට්ටගේ ඒක එළියේ හැබැයි ඒ ඇයිද දෙන්නේ අපි මේ උදකලාවින් එක පුදුම පීඩාවක්. ඇයි ඒ? උදකලාවින් ඉන්න කන්නේ නෑ මට ඒක කියන්නේ. මේ ලෝකයේ මිනිස්සුන්ට උදකලාව කියන්නේ ඒක හොඳ දෙයක් කියලා තේරෙන්නේ. මිනිස්සුන්ට ඕනේ ඒක නෙමෙයි කානිවල් ගහගෙන ජොලියේ ඉන්නේ. මිනිස්සුන්ට ඕනේ පිරිස ඉඳ බලන්න ඔතන දවසක විතර රණ්ඩු වෙනද මොකක් හරි ප්‍රශ්න දාගෙන එළියට එන අය. හොඳට බලන් ඉන්න යනවා විනාවෙ. එනකොට මොකක් හරි ප්‍රශ්නයක් දාගෙන එළියට එන අය කොච්චර ඉන්නවද ඔය? තනියම ඉඳලා සතුටින් නිදා ගන්න තේරෙන්නේ. හිතට ප්‍රශ්නයක් නැහැ දෙන්නේ. ඒක තමයි. මේ නිදහස විඳින්න ගන්නෙ. ඒක තමයි කෙලෙස් සහිත සත්‍යයේ ස්වභාවය. ඒ නිසායි භාගතුන් දේශනා කරේ මොකද්ද?
උදකලාවේ ඉන්න කැමති තනියම. ඒක කෙලෙස් වලින් රහිත උදකලාවක්. එතකොට මේ ওই කාරණා හතර තමයි අද මම කියලා දුන්නේ. දැන් කියන්න මම ඉන්න තල්ලා. මොකද්ද සූත්‍ර දේශනාවේ නම? පඨම කස්සප සූත්‍ර දේශනාව. මොන පොත් වහන්සේගෙ තියෙන්නේ? සංයුත්ත නිකායේ පළවෙනි පොත් වහන්සේ. එතකොට මොකද්ද කෝ කාරණා හතර? කවුද මේ කාරණා හතර ඇවිල්ලා කියන්නේ? කස්සප කියලා බුදු මේ දිව්‍ය පුත්‍රය. එළ බුදුරජාණන් මොනවද කියන්නේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දැන් මේ ටික වෙලාවකට කලින් භික්ෂුවක් ආවා. ඒ භික්ෂුවට ධර්මයෙන් අනුශාසනා කළේ නෑ. ඇයි කියලා. එතකොට බුදුරජාණන් එනම් කස්සපය ඔබට තේරෙනවනේ. ඔබ කියන්නේ කිව්වා. එතකොට දැන් දෙවියා මොනවද කියන්නේ? දෙවියා කිව්වා ස්වාමීනි ශ්‍රමණේක් වුණාම යහපත් වචන කතා කරන්න ඕනේ කියලා හික්මෙන්න. ඒ ඊළඟට මට කියන්න එපා ඕගොල්ලෝ ශ්‍රමණේක් වුණාම යහපත් වචන කතා කරන්න ඕනේ. මේක තියෙන්නේ තමන්ට උපමා කරගන්න. ඊළඟට ශ්‍රමණේක් වුණාම යහපත් ජීවිතයක් ගත කරනවා කියලා ශ්‍රමණේකට ගැළපෙන ජීවිතයක් ගත කරනවා කියලා හික්මෙන්න. ඊට පස්සේ ශ්‍රමණේක් වුණාම බුද්ධකලාවේ වාසය කරන්න ඕනේ කියලා හික්මෙන්න. ශ්‍රමණේක් වුණාම ඊළඟට මොකද? සංසිඳුණු සිතකින් වාසය කරන්න ඕනේ කියලා හික්මෙන්න. ඔන්න ඒ කාරණා හතර තමයි අද කියලා දුන්නේ. ඒ කාරණා හතර තව ඔබට පුරුදු කර ගැනීම පිණිස හික්මීම පිණිස මේ උතුම් දහම් කාරණා ඔබ සියලු දෙනාටම එකසේ උපකාර ධර්මයක් වෙත්වා කියලා සාදු. මේ විදිහට රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මියෝ අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ අනුශාසනාව සිහිපත් කරගනිමින් අද දවස් මේ මොහොතේ ධර්ම ශ්‍රවණමේ වශයෙන් ඒ වගේම ධර්ම දේශනාමේ වශයෙන් අපගේ ජීවිතයේ පින් දහම් රැස් කර ගන්නට යෙදුණා. ඉතින් මේ විදිහට රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මියෝ පළමුවෙන් අනුමෝදන් කරමු. පොළොව වාසී දෙවියන්ගේ පටන් අකනිකා බ්‍රහ්ම ලෝකයේ දක්වා විසිරී පැතිරී සිටින සිළු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වන සිළු දෙවියන්ගේ ධාර්මික රැකවරණය මේ පින්වත් සිළු දෙනාට නිරතයෙන්ම ලැබෙත්වා. පුණ්‍ය අනුමෝදනාවෙන් සතුටු වන සිළු දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්ම අවබෝධය ලබත්වා කියලා සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් ඔබ නමින් මේ පරිලෝකයන්ට යෙදුණු යම්තාක් මළගිය ඥාතීන් මේ සියලු මළගිය ඥාතීන් මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වන සියලු මළගිය ඥාතීන් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. වහවහා සසර දුකින් අත මිදෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ ධර්ම දේශනාවට සහ සම්බන්ධ වුණු මේ පින්වත් සෑම සිළු දෙනාටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. අද දවසේ දන්පැන් සකසා පැමිණිය සිළු දෙනාටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. අපෝපකාර කළ දැක බල අනුමෝදන් සෑම සිළු දෙනාටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍ය මහමෙවුනා භාවනා අසපුව පටන් ගත් දවසේ පටන් මේ මොහොත දක්වා අපෝපකාර කරන සිළු දෙනාටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ සෛත්‍යයේ තිබෙන සියලුම අසපුවට සිව්පසෙන් අපෝපකාර කරන සිළු දෙනාටත් ඔබගේ ගුරුවර දෙමව්පියන් ආදී මිත්‍රාදී දූදරු සෑම සිළු දෙනාටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් මේ සිළු දෙනාගේ ඔබ සියලු දෙනාගේ පැමිණ තිබෙන යම් කායික මානසික දුක් පීඩා ඇති මේ පින් වලින් දුරු වෙත්වා. කායික මානසික සැප සැහැල්ලු උදා වෙත්වා. කරන්නා වූ ධාර්මික රැකී ආරක්ෂා කටයුතු දූ දරුවන්ගේ කටයුතු කිසි කරදරයක් බාධාවක් හිරිහැරයකින් තොරව සුවසේ කර ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව උදා වෙත්වා. මේ රැස් කර ගන්නට යෙදුණු පින් වලින් ඔබ සියලු දෙනාටත් මේ ගෞතම බුදු සසුන තුළ තව තවත් පින් දහම් රැස් කර ගැනීමේ දුර්ලභ වාසනාව උදා වෙත්වා කියලා සාදු. හොඳයි සියලු දෙනාටම ආශිර්වාද කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච
අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිච්ඡතු සිල් දනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා අදත් මම සල්කනද? මාතෘකාන් වශයෙන් අතන කැම ලෑස්තිද? ලෑස්ති. කොතන සල්ලෑස්ති අතරම ලෑස්තිද? ලෑස්ති කරන්නේ. අක්කයි දුරකථනය ගන්න නේද? මට ඒක පස්සේ මතක් වුණේ.